ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පක්ෂ ප්‍රධාන ලේකම් ආදරණීය තිල්ලින් සිල්වා සහෝදරය ඇතුළු දේශපාලන මණ්ඩල නියෝජනය කරන සහෝදරවරුන්ගෙන් මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සහෝදරිය සහෝදරවරුන්ගෙන් මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සිළු දෙනාගෙන් අවසරයි. අපි කවුරුත් අද මෙතනට එක් රැස් වී සිටින්නේ මීට අවුරුදු 29කට පෙර අපේ පක්ෂේ නිර්මාතෘ අපේ ගුරුවරයා වූද අපේ පක්ෂයේ ඉදිරි ගමන නිර්මාණය කරා වූද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සහෝදරවරු සහෝදරියන් දහස් ගණනක් මරා දැමුවාට පසු ඔවුන් පිළිබඳව ඒ ඉතිහාසය පිළිබඳව ඒ ඉල්මහේ වීරවරුන් වීරවරියන්ගෙන් උකහාගත් ආදර්ශයන් පිළිබඳව සාකච්ඡා කරන්න කතා බහ කරන්න අද අපේ මෙතෙන්ට රැස් වී සිටිනවා. අපිට පෞද්ගලිකව අපේ ජීවිතවලට දේශපාලනික වශයෙන් අපේ පක්ෂයට පොදුවේ මුළු මහත් සමාජයට එම ඉල්මහා විරුවන් වීරවරියන්ගෙන් උකහා ගැනීමට තිබෙන සාධනීය ගති ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඕනෑම දුෂ්කර අවධියකදී ඕනෑම සංකීර්ණ දේශපාලනයකදී අපි අපේ අරමුණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වැඩ කරන්නේ කොහොමද? කැප කරන්නේ කොහොමද කියන ආදර්ශයන් අපිට විශාල ප්‍රමාණයක් එම වීරවරුන් වීරවරියන්ගෙන් උකහා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඕනෑම සංකීර්ණ දේශපාලන වටපිටාවකදී තම පක්ෂයේ පන්තිමේ ස්ථාවරයන් නිවැරදි ලෙස ආරක්ෂා කරගනිමින් නව උපක්‍රම උපාය මාර්ගයන්ට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා අත්දැකීම් විශාල ප්‍රමාණයක් අපිට 1988-89 දේශපාලන අරගලයේදී උකහා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඕනෑම දුෂ්කර වටපිටාවකදී අතිශය අසීරු තත්වයකදී අධිෂ්ඨානය ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය අබමල් රොණකින්වත් අඩු කරගන්නේ නැතුව ධෛර්ය සම්පන්නව වීර්ය සම්පන්නව ඉදිරියට යන්නේ කොහොමද කියන අත්දැකීම් අපේ ජීවිතවලට ඇතුල් කරලා තිබෙනවා. ඒ වගේම අතිශය සංකීර්ණ දුෂ්කර තත්වයන්හිදී පවා පක්ෂයේ ගෞරවයත් පක්ෂයේ විශ්වාසයත් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන අත්දැකීම් පණිවිඩය අපිට අපේ වීරවරුන්ගෙන් වීරවරියන්ගෙන් උකහා ගැනීමට තිබෙනවා. ඒ නිසා මේ ඉතිහාසයක් ඉල්මහේ වීරවරුන් සහ වීරවරියන්ගෙන් අපේ ජීවිතවලට අත්දැකීම් එකතු කරගත හැකි පාඩම් විශාල ප්‍රමාණයක් අපිට උගන්වා තිබෙනවා. එය මහා විශාල පොතක ග්‍රන්ථාරූඪ කරන්න බැරි තරමේ සජීවී අත්දැකීම් සජීවී මුහුණදීම් සජීවී සටන් කලාවක් අපිට ඔප්පුකට තිබෙනවා. එනිසා අදත් අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ එවැනි ඉතිහාසයේ අතිශය උත්තරීතර අත්දැකීම් සහ වැදගත් සම්දිස්ථානයන් පිළිබඳව. එම වකවානුවේදී අපේ සමාජයේ තිබුණාට වඩා වැඩි
අර්බුද රසක් අද නිර්මාණය කරලා තිබෙනවා. එදත් ප්‍රජාතන්ත්‍රවාදය අතිශය අනතුරුදායක අඩියකට පත්වෙමින් තිබුණා. අදත් ප්‍රජාතන්ත්‍රවාදය අතිශය අනතුරුකාරී තත්වයකට මුහුණ දෙමින් තිබෙනවා. එදත් ආර්ථිකයේ ප්‍රතිලාභ ඉතා කුඩා පංගුවක් මත සංකේන්ද්‍රණය වෙමින් සාතිශය බහුතර ජනතාවක් ආර්ථිකයෙන් පිටමං කරන ලද බවට පත් වී තිබුණා. අදත් ආර්ථිකය ඉතාමත් විශාල පංගුවක් කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වෙමින් බහුතර ජනතාවක් ආර්ථිකයේ දූවිලි බවට පත් කොට තිබෙනවා. එදත් අපේ මාතෘ භූමිය පිළිබඳව ඉන්දියාව බටහිර රාජ්‍යයන්ට දේශපාලන ආර්ථික න්‍යාය පත්‍රයක් තිබුණා. හිටපු පාලකයන් පැවති පාලනය එදත් අදහා සමාන ලෙසම ඉන්දියානු බටහිර රාජ්‍යයන්ගේ දේශපාලන ආර්ථික න්‍යාය පත්‍රයේ ගොදුරු බවට පත්වෙමින් තිබුණා. අදත් අධිරාජ්‍යවාදී ආර්ථික වැඩපිළිවෙලේ ගොදුරු බවට අපේ රට අපේ මාතෘ භූමිය පත්වෙමින් තිබෙනවා වෙනදාටත් වඩා වැඩියෙන්. එදත් දේශපාලනයේ ශිෂ්ටත්වයක් තිබුණා නම් ඒ අශිෂ්ටත්වය කරා කැඳවමින් තිබුණා. දේශපාලනයේ මජර මඩ ගොහරුවක් බවට පත්වෙමින් තිබුණා. අදත් එදාට වඩා වැඩියෙන් අපි ඉදිරියේ මේ දේශපාලනයේ තිබෙන මජර භාවය, කිලිටි භාවය ඕනෑවටත් වඩා වැඩියෙන් ඔප්පු කරමින් තිබෙනවා. එදත් සමාජයක් ලෙස අර්බුදකාරී පිරිහුණු කඩාවැටුණු සමාජ දේහයක් නිර්මාණය වෙලා තිබුණා. අදත් එදාට වඩා වැඩියෙන් එදාට වඩා ඔබ්බෙන් බිඳවැටුණු කඩාවැටුණු සමාජ දේහයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එනම් මොකද තිබෙන්නේ? එක වෙනසයි තිබෙන්නේ එදා අරගලයේ ස්වභාවයත් අද අරගලයේ ස්වභාවයත් වෙනස් වී තිබෙනවා. එදා අරගලය දියත් කරන්න තිබුණු මාදිලියත් එදා අරගලයේ ප්‍රධාන බලවේගයනුත් එදා අරගලයේ ස්වභාවයත් අද අපේ හැමේ තිබෙන අරගලයේ ස්වභාවයත් අතර වෙනස්කමක් තිබෙනවා. එනිසා අපි එදා අරගලයෙන් අපි අත්දැකීම් එකතු කරගන්න ඕනකම තිබෙනවා. වර්තමාන අරගලයේ පාර අපි හොයාගන්නේ කොහොමද? වර්තමාන අරගලයේ බලවේගයන් වර්තමාන අරගලයේ දිශානතිය අපි කොහොමද තීරණය කරන්නේ කියන ප්‍රශ්නෙට අපි අත්දැකීම් මුකහගත යුතු තිබෙනවා. 1988-89 ඉතිහාසයේ ඕපපාතිකව නිර්මාණය වූවක් නොවේ. ඒ දිගු දේශපාලන ක්‍රියාවලියක අන්තය. ඒ ප්‍රධාන සාධක බවට පත් වී තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලීම. ජයවර්ධන 1977 බලයට ඇවිල්ලා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කරන ව්‍යවස්ථාවක් හදාගනු ලැබුවා කිසිදු ජනතාවගේ අනුමැතියකින් තොරව. ව්‍යවස්ථාව ඇතුලේ ඒකාධිපතිත්වයක් නිර්මාණය කරා. ඒ කුමක් වෙනුවෙන්ද? විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියත් යටත් වීම සඳහා සැදී පැහැදී සිටි විදේශ ප්‍රතිපත්තියත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අතිශය විනාශකාරී බලයක් ඔව් අතට අත්පත් කරගත්තා. ඒ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය ඇතුලේ මුළු සමාජයේ ඊටම වැදගත් ප්‍රජාතාන්ත්‍රික ආයතන සියල්ල සුණු වෙසුණුකට විනාශ කර ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන් තමන්ට ඕන විදියට පත් කරන විනිසුරුවන්ගේ ගෙවල් ඉදිරිපිට හූ කියන තත්වයක් එදා ජයවර්ධන නිර්මාණය කරා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ එක්සත් ජාතික පක්ෂ മന്ത്രിවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය සාක්කුවේ දාගෙන තමන්ගේ අනසකට යටත් වෙන්නේ කවදද කොතනද ඒ ඕනෑ മന്ത്രിවරයෙක් ඉවත් කිරීම සඳහා සැදී පැහැදී සිටිය ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුව හුදු මුළු පාර්ලිමේන්තුව පුරාම ජේ.ආර්. ජයවර්ධනගේ සෙවණැලි ස්ථානගත කරලා තිබුණා. යටත් කරා. වැඩ කරන ජනතාවගේ අරගල මුළු මනින්ම විනාශයට කැඳවගෙන ලැබුවා. 1980 ජුලි වැඩවර්ජනයේදී දවසකට රුපියල් 10ක වැටුප් වැඩිවීමක් ඉල්ලා කරලාද අරගලේ කම්කරුවන් ලක්ෂ ගණනක් රැකියාවලින් නිරපැහැරියා. විවියන් ගුණවර්ධන වගේ කාන්තා ක්‍රියාකාරිකයන්ට පහර දෙනු ලැබුවා. සරත් චන්ද්‍රයන් වැනි සාහිත්‍යතරයන් කානුවේ පෙරලගෙන පහර දෙනු ලැබුවා. 82 කලගඩි ලාම්පු සෙල්ලමක් තියලා නිසි පරිදි පාර්ලිමේන්තුවේ මැතිවරණයකදී නියෝජිතයන් තෝරාපත් කරගන්න වෙනුවට මැතිවරණ කල් දැමුවා. 81 සංවර්ධ සභා මැතිවරණයේදී උතුරට ගොස් යාපනයේ පුස්තකාල ගිනි තියලා ඒ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් පැහැරගනු ලැබුවා. 83 මා කළු ජූලියක් නිර්මාණය කරන්න ලැබුවා. ඒ කළු ජූලියේදී ඒට කිසිසේත්ම වග කීව නොයුතු සහයම කළු ජූලියේදී දෙමළ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිපු අපේ පක්ෂය තහනම් කරනු ලැබුවා. එතනින් නොනවති තහනම හමුවෙත් අපි දේශපාලනය කරා. අපි සන්ධිස්ථානයකට ආව 1983 දී. එක්ක අපි දේශපාලනය අත්හරින්න ඕන, එක්ක තහනම මැද්දේ අපි දේශපාලනය කරන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණේ අපට කිසිදු අයිතියක් නැහැ පන්තිය වෙනුවෙන් දේශපාලනය අත්හරින්න. 83 දී අපේ වීරවරියන් තෝරාගනු ලැබුවේ තහනම මැද්දේ දේශපාලනයේ. දේශපාලන ව්‍යාපාරය තහනම් කරා පමණක් නෙවෙයි ක්‍රමානුකූලව මර්ධනය කැඳවනු ලැබුවා. සහෝදරුන් අත්අඩංගුවට ගැනීම, ඝාතනය කිරීම, පහර දීම වැලක් නිර්මාණය කරා. අවසානයේදී රට තුල සිවිල් යුද්ධයක් පැන නැගුණා. එක්කෝ අපි නිවට නියාලු ලෙස මර්ධනය හමුවේ මිය යා යුතුයි, එක්කෝ අපි මර්ධනයට එරෙහිව සටන් කළ යුතුයි. ඒ නිශ්චිත මොහොතේ තෝරාගනු ලැබුවේ නිවට නියාලු ලෙස යටත් වීම නෙවෙයි, මර්ධනය හමුවේ සටන් කිරීම. දේශපාලන එදා ජේ.ආර්. ජයවර්ධන ක්‍රමානුකූලව හසුරුවන ලද ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමේ ගමන් මඟ කෙළවරු වුණේ මහා ඛේදවාචකයක් අපේ රටේ නිර්මාණය කරලා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදයට කොතනද අනතුරක් සිදු වෙන්නේ, කොතනද ප්‍රහාරයක් ඇති වෙන්නේ, ඒ ඕනෑම තැනකදී ඒට එරෙහිව සටන් වදින්නත්, ඒට එරෙහිව අරගල කරන්නත් ජනතා විමුක්ති පෙරමුණට අත් නොහැල හැකි වගකීමක් තිබෙනවා. අත් නොහැල හැකි වගකීමක් තිබෙනවා. අපි හැමදෙනාම එක තැනකට ආයුතු තිබෙනවා. රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට යලි අපේ පක්ෂයේ සහෝදරයෙක් පමණක් නොවේ, සාමාන්‍ය පුරවැසියෙක්වත් රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වීමේ තත්ත්වයක් ඇති වෙනවා නම් එය පරාජයට පත් කිරීම අපි හමුවේ තිබෙන අත් නොහැල හැකි වගකීමක්. මොකද සිදුවෙමින් තිබුණේ? මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට එරෙහිව තිබෙන සටන කා සමගද තිබෙන්නේ? ඒ සටනේ මිතුරන් කවුද? ඒ සටනේ සතුරන් කවුද? ඉතා හොඳින් අපි निराකරණය කරගත යුතු තිබෙනවා.
යලි කිසිවෙක් රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වීමට ඉඩකඩ ලබා දීමට කිසිදු යුක්ති සාගත අයිතියක් ජනතා විමුක්ති පෙරමුණේ අපට නොමැති බව අපි තා හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. රාජපක්ෂගේ කළු දශකය යත් ක්‍රමානුකූලව පියවරෙන් පියවර ප්‍රජාතන්ත්‍රවාදයේ ගිලිටීනේස් දක්වා කැඳවගෙන යන ගමන ආරම්භ කරා. මාධ්‍යවේදීන්ට පහර දුන්නා. මාධ්‍යවේදීන් ඝාතනය කරා. ලසන්ත වික්‍රමතුංග සිවරාම් ආදී මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය කරා. පොද්දල ජයන්ත කිත් නොයාර් උපාලි තෙන්නකෝ නැතුළු මාධ්‍යවේදී විශාල ප්‍රමාණයකට පහර දෙනු ලැබුවා. අතපය කඩා දමනු ලැබුවා. සිරස ආයතනය, සණ්ඩේ ලීඩ ආයතනය, සියත ආයතනය බෝම්බ ගැහුවා. පහර දෙනු ලැබුවා. මාධ්‍ය වෙත දැවැන්ත මර්ධනයක් දියත් කර ලැබුවා. පොදු ජනයාගේ අරගලවලට රතුපස්වලදී වෙඩි තබා පුරවැසියන් ඝාතනය කරනු ලැබුවා. කටුනායකදී වැඩ කරන සේවකයන්ගේ උද්ඝෝෂණ වලට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. හලාවතදී දීවර ජනතාවගේ උද්ඝෝෂණ වලට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මර්ධනය දත් විලිස්සාගෙන ජනතාව වෙත ගමන් කරමින් තිබුණා. එතනින් නතර වුණේ නැහැ. දේශපාලන ක්‍රියාදරයින් උතුරේ කුගන් ලලිත් සහෝදරවරු පැහැරගෙන ගියා. අදත් සිද්ධ වූයේ මොකද්ද කියලා කිසිදු වාර්තාවක් නැති වෙන තරමට. අපේ හඳුන්නේ සහෝදරයා යාපනයේ දේශපාලනයේදී ගෝඨාභයගේ මැර හමුදාවන් ලවා පහර දෙනු ලැබුවා, උළුපන්ලු ලැබුවා. යලි රාජපක්ෂ කළු දශකය ගමන් කරමින් තිබෙන කොහටද? ඒ ගමන් කරමින් තිබුණාන් කවර දිශාවකටවත් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම පොඩිපට්ටම් කරමින් යලි අපේ රටේ දැවැන්ත මර්ධනීය තත්ත්වයක් නිර්මාණය කිරීම තැනට ගමන් කරමින් තිබුණා. පාර්ලිමේන්තුව ජේ.ආර්. හා සමාන ලෙසම තමගේ සිත කීටු කරන පාර්ලිමේන්තුවක් බවට පත් කරගත්තා. තුනෙන් දෙකක් ඕන වෙලාවක ගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගත්තා. අධිකරණයේ හිටපු ශේෂ්ඨාධිකරණ අගමනි සුරුතුමිය නිරපය හැරලා තමන්ට සිතකේ පරිදි නඩු ලියා ගන්න පුළුවන් මොහන් පීරිස්ව එහි මහපුටුවේ වාඩි කෙරෙව්වා. සියලු සමාජ සංස්ථාවන්, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, මහජන බලවේග, උද්ඝෝෂණික ව්‍යාපාර මේ සියල්ල පොඩිපට්ටම් කරමින් ඉදිරියට ගමන් කරමින් තිබුණා. ඒ නිශ්චිත මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ අපිට අත් නොහැල හැකි වගකීමක් තිබුණා. අන්නේ වගකීම තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා සිදුවන්නේ. ඒ නිමේෂයේදී, ඒ නිශ්චිත මොහොතේදී අනිවාර්ය ලෙස රාජපක්ෂ පරාජයට පත් කළ යුතුව තිබුණා. මේ රටේ ජනතාව රාජපක්ෂ පරාජයට පත් කරනු ලැබුවා. යලි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව, මිනිසුගේ මානව අයිතීන් පිළිබඳව, නිදහසක් පිළිබඳව රාජපක්ෂ කඳවුරේ ඉන්නේ මොන පිළේද? මිතුරු පිළේද, සතුරු පිළේද? ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරු පිළේ, නිදහසේ සතුරු පිළේ, විනාශයේ මිතුරු පිළේ, මර්ධනයේ මිතුරු පිළේ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ සටනක් ඔවුන් සමග නොමැති බව පිතා හොඳින් දන්නවා. අනතුරුව ජනවාරි මාසේ 8 වෙනිදාගෙන් පස්සේ දියත් වූයේ කුමක්ද? නිදහස්භාවය, ප්‍රජාතන්ත්‍රවාදය, ඒ අදාළ ආයතන බලවත් කිරීම, මේ කිසිවක් සිදුවන්නේ නැතුව රනිල් මෛත්‍රී හවුල යලි ප්‍රජාතන්ත්‍රවාදය අකුණන දිශාවට තමයි මේ රට කැඳවගෙන ගියේ. තෙල් ටැංකි හම්බන්තොට වරාය විකුණුවට එරෙහිව හම්බන්තොට වරාය හා ගැට ගැසී තිබෙන තෙල් ටැංකි සංකීර්ණය විකුණුවට එරෙහිව තෙල් සංස්ථාවේ සේවක සේවිකාවන් අරගලයක නිරත වෙනකොට මැර කණ්ඩායම් ප්‍රසිද්ධියේ මුගුරු අරගෙන, පොළු අරගෙන, යකඩ පොළු අරගෙන පහර දෙන්න පටන් ගත්තා.
රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටක් කරියද තෙල් සංස්ථාවේ සේවක සේවිකවන්ට පහර දෙනකොට මර කණ්ඩායම් මුනිවත රැක්කා ආශිර්වාදය දුන්නා. ශිෂ්‍ය ව්‍යාපාරේ නිදාස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් සාධාරණ යුක්ති සහගත ඉල්ලීමක් කරනකොට අවුරුදු 1කමාරකට වැඩි කාලයක් සතිපතා ඔවුන්ගේ ඔලු පළමින් ඔවුන්ට පහර දෙමින් සිරගත කරමින් ගෙවල් වලට පනමින් බියවද්දමින් මර්ධන ඉදියත් කරමින් තිබුණා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තිබුණේ? රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයට යටත්ව ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග දියත් වෙමින් තිබුණා ආණ්ඩුවේ. ඒ විතරක්ද? හම්බන්තොට වරාය විකිණීමේදී ඒ රටේ පොදු ජනතාවට අයිති දෙයක්. හැබැයි විකුණු ලැබුවේ පාර්ලිමේන්තුව එකඟතාවෙන්ද? පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමෙන්ද? කැබිනට් මණ්ඩලයේ සාධාරණ ලෙස තීන්දුව ගැනීමෙන්ද? කිසිවකින් නොවේ. ඔහුගේ මුළු පාලනයම විශේෂම ආර්ථික තලයේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් කිසිසේත්ම අත්පත් නොකර දුන් පාලනයක්. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණ විකුණන්න කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරපු පත්‍රිකාව සම්මත වුණා තෙල් ටැංකි 16ක් තෙල් සංස්ථාවට පවර ගන්න. හැබැයි ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ නැවත පත්‍රිකාවක් දානවා. තෙල් ටැංකි 16ක් තෙල් සංස්ථාවට පවරා ගැනීමේ ගිවිසුම කැබිනට් තීරණය අවලංගු කිරීමේ කැබිනට් තීරණයක් දානවා. කැබිනට් පත්‍රිකාවක් දානවා. කොයිද ආර්ථික තලයේ කොයිද ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කරේ? සිංගප්පූරුව සමග ඉතාමත් වැරදි අහිතකර අපේ රටේ ආර්ථිකයේ දිගු කාල සංවර්ධනයට බාධා කරන අපේ රටේ ජාතික ආර්ථිකයේ ඉතිරි වී තිබෙන දේත් විනාශයට පත් කරන ආර්ථික තීන්දුව ගන්නකොට රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරේ කුමන ප්‍රජාතන්ත්‍රවාදී පංගුවද? ඒ කිසිවක් ආරක්ෂා කරේ නෑ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව රනිල් වික්‍රමසිංහලගේ අතීත ක්‍රියාකාරකම් නෙවෙයි. මීට දශක 3කට ඈත අතීතයේ ක්‍රියාකාරකම් නෙවෙයි. මේ අවුරුදු 3මාරේ ක්‍රියාකාරකම් හොඳටම ප්‍රමාණවත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව උන්ගේ ස්ථාවරය මනින්න. මෛත්‍රීපාල ඔහු තමන්ගේ ජනාධිපති ධූරය තමන්ට කරන්න බැරි කිසි දෙයක් නැහැ වගේ ආකාරයෙන් හැසිරෙන නරුම නායකයෙක් බවට පත් වෙලා තිබෙනවා. ජනවාරි මාසේ 8 වෙනිදා ඔහු බලයට පත් කරන්න ඡන්ද ලබා දුන් පොදු ජනයාගේ හරය, දේශපාලන හරය, වමනාවේ හරය, අරමුණේ හරය මුළුමනින්ම පාවා දුන් නරුම ගණයේ පාලකෙක් බව ඉතිහාසයට ලියවී අවසන් මෛත්‍රීපාල සිරිසේන. මොන ප්‍රජාතන්ත්‍රවාදී? අපේ රටේ සාමාන්‍යයෙන් ආණ්ඩුව හැදෙනවා ඡන්දවලදී. ඡන්දයක් ප්‍රකාශයට පත් කරනවා. දේශපාලන පක්ෂ ඡන්දයට තරඟ වදිනවා. ජනතාව හමුවට ගිහිල්ලා කරුණු කියනවා. ජනතාව තමන් කැමති දේශපාලන පක්ෂයට ඡන්ද දෙනවා. රෑ නිදි මරාගෙන ප්‍රතිඵල අහනවා. පහුවදා ආණ්ඩුවක් හැදෙනවා. මා කියන්නේ මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී කියලා. නමුත් එහෙම ආණ්ඩුව හැදෙන සම්ප්‍රදායක් තිබෙනවා. දැන් මැතිවරණකදී ආණ්ඩුව හැදෙනවා. මැතිවරණක සිට තව මැතිවරණයක් දක්වා අවශ්‍ය නම් පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. එක්ක ඡන්දෙන් ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. ඡන්දක සිට තව ඡන්දයක් දක්වා ඔන්න පාර්ලිමේන්තුව ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. හැබැයි මෛත්‍රීපාල ආණ්ඩුවක් හැදුවේ කොහොමද? කොහොමද මෛත්‍රීපාල ආණ්ඩුවක් හැදුවේ? රෑ 7ට විතර හඳ පායන වෙලාවට මහින්ද රාජපක්ෂට එන්න කියනවා. මේසේ එක පැත්තක මෛත්‍රීපාල හිට ගන්නවා. අනිත් පැත්තේ මහින්ද හිට ගන්නවා. මම ජනාධිපති, උඹ අගමැති, ඕන් ආණ්ඩුව. එම ආණ්ඩුව හදන්න පුළුවන්. මොන මූලධර්මයටද මේ ආණ්ඩුව හැදිලි යටත් වෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයට, සදාචාරයේ මූලධර්මයට, මේ කිසියකට යටත් වෙන නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයන් කොට නැගනවා. ඒ කුමන්ත්‍රණය පරාජයටපත් වෙනකොට ආණ්ඩුවේ
සැබෑ බලයක් පාර්ලිමේන්තුවේ තියෙනවද කියා වග විභාගයට ලක් කරන්න ඉඩ නොදී මතක තබා ගන්න. මෛත්‍රීපාල ආණ්ඩුවක් හදනවා. හැබැයි ආණ්ඩුවට අදාළ වෙන බලය පාර්ලිමේන්තුවේ තියෙනවද කියලා වග විභාග කිරීමේ අයිතියක් තිබෙනවා. ඒ වග විභාගයට කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. විසිරුවා හැරලා ජනතා විමුක්ති පෙරමුණේ අපිත් තවත් දේශපාලන පක්ෂ ගණනාවකුත් අධිකරණයට යනවා. අධිකරණයට යනකොට කියනවා ඡන්දවලට බය අධිකරණයට යනවා. දැන් මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා. මම දැක්ක තැනක ලියවිලක් තිබෙනවා. ස්ත්‍රියක් දූෂණයට ලක් වෙනවා. දූෂණයට ලක් වුණාට පස්සේ අධිකරණයට යනවා. එතකොට එළියේ ඉඳන් කෑ ගහනවා ළමයි හදනවට විරුද්ධයි කියලා. යන්නේ දූෂණයට රෙහිව. හැබැයි අඬනගන්නේ ළමයි හදනවට විරුද්ධයි. ඒ වගේ තමයි විවස්ථාව කඩලා ඡන්ද තියන්න ලෑස්ති වෙනවා. ඒකට විරුද්ධව අධිකරණයට යනකොට කියනවා ඡන්දයට බයයි. නෑ ඡන්දයට බය නෙවෙයි දූෂණයට විරෝධී. මේක විවස්ථා දූෂණයක්. විවස්ථාව කැඩීම. ඒකට අරගලයක් තිබෙනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යලි කිසිසේත්ම රනිල්ට මහින්දට මෛත්‍රීට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කවදාවත් අයිතියක් නැහැ. නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ ආරක්ෂාව සහ ඒ ගමන් මාවත වෙනුවෙන් ඉතාම ප්‍රබල ව්‍යාපාරයක් අපි ගොඩනැගිය යුතු තිබෙනවා. අපිට 1988-89 අපිට උකහා ගන්න තියෙන පාඩම් අපි නිවැරදි ලෙස උකහා ගන්න සමත් නම් ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් සිදුවන්නේ කොතනද? ඒ ඕනෑම අනතුරක් පරාජයට පත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සටන් කළ යුතුව තිබෙනවා. එනිසා අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතාම ශක්තිමත් ප්‍රබලතම මහජන ව්‍යාපාරයක් සටන් ව්‍යාපාරයක් අපේ රට තුළ නිර්මාණය කිරීමේ වගකීම අපි විසින් පවරා ගත යුතු තිබෙනවා. ඉතාමත් වැදගත් වගකීම. ඒ ආත්මවලකි වගකීම. තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා මුරකරුවන් බවට රනිල් වික්‍රමසිංහට හෝ මෛත්‍රීපාලට හෝ මහින්ද රාජපක්ෂට හෝ ඔවුනම් කවදාවත් අඩුම තරමේ හොරමුරකාරයවත් වෙන්න ඉන්නේ. කවුරු හරි කොතනක හරි කියනවද මහින්ද රාජපක්ෂ මහත්තයා આવොත් නම් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරයි කියලා කවුරුවත් ඒක හිතන්නේවත් නැහැ. හැබැයි අනෙත් අයගෙන් රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ හොරමුරකරුවා බවට පත්වීම සඳහා උත්සාහයක් තිබෙනවා. අපි නිවැරදි තැනක ඉන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිවෙල සටන් පාඨය නැවත ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගේ සට කපට වමනාවන් වෙනුවෙන් පාවිච්චි වෙන්න ඉඩ කඩ ලබා නොදී යුතු බව මෙරටේ සිවිල් පුරවැසියන්ට අපි කියා සිටිනවා. උන්ගේ කැත්ත කිලිට ඉතිහාසය රනිල් වික්‍රමසිංහගේ අවුරුදු 3මාරක කැත කිලිටි ආණ්ඩු පාලනයේ වසා ගැනීම සඳහා සලුවක් බවට ප්‍රජාතන්ත්‍රවාදයේ සටන් පාඨය පත් කර ගැනීමට ඉඩ කඩ ලබා නොදී යුතුයි. රනිල්ගේ අවුරුදු 3මාරක අසාර්ථක පාලනය වසා ගැනීමේ සලුපිල්ල බවට ප්‍රජාතන්ත්‍රවාදය පත් කිරීමට ඉඩ කඩ ලබා නොදීම මේ රටේ පොදු ජනයාගේ වගකීමක් ලෙස අපි සලකනවා. ඒක පැත්තක්. අනෙක් පැත්තෙන් අපේ රට දේශපාලන සදාචාරය සංස්කෘතිමත් දේශපාලනය සදාචාරවත් දේශපාලනය ශිෂ්ටත්වයේ දේශපාලනය අපේ රට අවශ්‍ය නැද්ද? අද සෑම පුරවැසියාගෙම ඇවිල්ලා තියෙන අඳෝනාව මොකද්ද? දේශපාලනේ වැඩක් නැහැ. දේශපාලනේ එපා වෙලා තිබෙනවා. දේශපාලනේ කැත පොරපිටියක්. දේශපාලනේ ගඳ ගහන කුණු ගොඩක්. ඇත්ත. ඇත්ත. හැබැයි ගඳ ගහන කුණු ගොඩේ සුවඳවත්ව විහිදුවන දේශපාලන ව්‍යාපාරය තමයි ජනතා විමුක්ති පෙරමුණ බව මේ රටේ ජනතාව අද දන්නවා. මිනිසක් කැත මණ්ඩ ගොහරුව බවට පත් වී තිබෙන මේ දේශපාලන පොරපිටිය සදාචාර සම්පන්න ශිෂ්ට සම්පන්න වගකීමකින් යුතු දේශපාලන පොරපිටියක් බවට පරිවර්තනය කළ යුතු තිබෙනවා. කා සමග කාටද ඒකල හැකි වන්නේ?
අපේ රටේ ශිෂ්ටත්වයේ දේශපාලනය මහින්ද රාජපක්ෂට ඇති කරන්න පුළුවන්ද? අපේ රටේ ශිෂ්ටත්වයේ දේශපාලනය රනිල්ට ඇති කරන්න පුළුවන්ද? අපේ රටේ ශිෂ්ටත්වයේ දේශපාලනය මේ මොහොතේ මේ සමාජයේ මේ මොහොතේ ජීවත් වෙන අශිෂ්ටත්වයේ ඔටුනු පලඳගත්තු මෛත්‍රීපාලට කරන්න පුළුවන්. ශිෂ්ටත්වයේ දේශපාලනය කරන්න බෑ අශිෂ්ටත්වයේ ඔටුනු පලඳගත්තු මෛත්‍රීපාලට. මේ නිශ්චිත මොහොතේ අශිෂ්ටතම දේශපාලකයා මෛත්‍රීපාල සිරිසේන. වැඩ පුළුවන් ශිෂ්ටත්වයේ දේශපාලනක අපේ රට නිර්මාණය කරන්න. නිසා මේ ගඳ ගහන කිලිටි වුණු දේශපාලන පොරපිටිය සෝදා පවිත්‍ර කොට පිරිසුදු කළ යුතුව තිබෙනවා. කා සමගද? රනිල් වික්‍රමසිංහලාට පුළුවන් මේ දේශපාලන පොරපිටිය පිරිසුදු කරන්න? කවදාවත් බෑ. මේ දේශපාලන පොරපිටිය කැත කරපු අය, මේ දේශපාලන පොරපිටිය වසුරු වලපු අය, ඒගොල්ලන්ට මේ දේශපාලන පොරපිටිය පිරිසුදු කරන්න බෑ. දැන් බලන්න 2015 ආණ්ඩුව හදලා සැප්තැම්බර් මාසේ 2 වෙනිදා ජාතික ආණ්ඩුවක් හදනවා. ඒක මොන ශිෂ්ටාචාරේ මොන සදාචාරේ දේශපාලන නිර්ණායකයන්ට අයිති වෙන්නේ සැප්තැම්බර් මාසේ 2 වෙනිදා හදපු ජාතික ආණ්ඩුව. ජනවාරි මාසේ 8 වෙනිදා පරාද කරන රාජපක්ෂ පවුල පමණක් නෙවෙයි. රාජපක්ෂ පවුල් පාලනයේ වටා ඒකරාශී වෙලා තිබුණු ඉතාමත් කැත කිලිටි ඉතිහාසයක් හිමි විශාල කණ්ඩායමක් රාජපක්ෂ පාලනයේ ක්‍රියාදරයෙන් බවට පත් වෙලා හිටියා. කවුද? එස්.පී. දිසානායකලා, සුසි ප්‍රේමජයන්තලා, නිමල් සිරිපාලලා, ලංසලා, මේ සියලු දෙනා, ජෝන් සෙනවිරත්නලා, සොයිසලා, මුතු හෙට්ටිලා, ඒ සියලු දෙනා රාජපක්ෂගේ කළු දශකයේ අපේ රටේ දේශපාලන අශිෂ්ටත්වයේ බීජ වපරපු කණ්ඩායම්. හැබැයි රනිල් වික්‍රමසිංහ කිසිදු හිරිකෙතකින් තොරව සැප්තැම්බර් මාසේ 2 වෙනිදා වුන් එක අතිනත ගන්නවා. ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාව පරාද කරන්නේ රාජපක්ෂ පමණක් නෙවෙයි. එස්.පී.ගේ දේශපාලනේ, සිරිපාලගේ දේශපාලනේ, සොයිසගේ, මුතුහෙට්ටගේ, ලංසලාගේ දේශපාලනේ තමයි ජනතාව පරාද කරන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ කරට අත ගාන්නේ එවැනි කණ්ඩායමක්. ඒගොල්ලන්ට ශිෂ්ටත්වයේ සදාර සම්පන්න දේශපාලන කතා කළ හැකිද? මොකක් වෙනුවෙන්ද? එකම වුවමනාව 3-2 බලයක් නිර්මාණය කරගන්න. 3-2 බලයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් තමයි එදා ජාතික ආණ්ඩුව කියන ප්‍රෝඩාව ඇති වෙන්නේ. වෙන කිසිවක් සඳහා නෙවෙයි. ඊට පස්සේ දිග හැරුණු මුළු කාල පරිච්ඡේදයෙන් බලන්න. ශිෂ්ට සම්පන්න දේශපාලනයක් තිබුණොත් අශිෂ්ටත්වයේ ඔටුනු පලන්දු රනිල් වික්‍රමසිංහලා. කොහොද ශිෂ්ටත්වයේ දේශපාලනේ? වංචාවට ඇරිව ප්‍රබල ජනවරමක් ලැබෙනකොට ඒ ජනවරම පයිසකට ගණන් ගන්න නැතුව වංචාවේ යෙදුන රනිල් වික්‍රමසිංහලා මුළු රනිල් වික්‍රමසිංහගේ බලකායේ විශාල ප්‍රමාණය එලෝසියස් සමග ඉතාමත් සමීප සබඳතාවයන් සහ මුදල් ගනුදෙනු වලට හවුල් වූ බව එළිදරව් වී තිබෙනවා. ශිෂ්ට සම්පන්න දේශපාලනය කරන්න පුළුවන්. ලක්ෂ්මන් කිරියල්ලලා, කබීර් හසීම්ලා, මාජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් යටිපටි ගහන්න සරසුම් හදපු පාලකයෝ. ඒගොල්ලන්ට යලි අපේ රටේ ශිෂ්ට සම්පන්න දේශපාලනය ගැන කතා කරන්න පුළුවන්ද? අපි එකයි. ඒගොල්ලන්ට පුළුවන් ද යලි ශිෂ්ට සම්පන්න දේශපාලනය ගැන මේ රටේ කතා කරන්න? ඒ නිසා දේශපාලන පොරපිටිය පිරිසුදු කරනව වෙනුවට දේශපාලන පොරපිටිය කිලිටි කරලාද බලකායක් තමයි රනිල්ගේ බලකාය. වංචනිකයන් සමහර මතක තබා ගන්න. සමහර වංචනිකයන් ආරක්ෂා කරන්න මැදිහත් වුණ මේ කණ්ඩායම. රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන, තිලක් නාරපන, සාගල් රත්නායක සාක්ෂි සහිතව මේ අය මැදිහත් වුණ හොරු රකින්න. හොරකමට එරෙහිව ලැබුණු ජනවරමකදී හොරු රකින්න පුළුවන් පාලකයෝ හැදෙනවා නම් මොන දේශපාලන දෙතන තිබෙන්නේ? ඒ නිසා මේ දේශපාලනයේ ශිෂ්ට සම්පන්න කිරීමේ හැකියාවක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව ඉතා හොඳින් මේ රටේ ජනතාව තේරුම් ගත යුතු තිබෙනවා. මේ දේශපාලනයේ ශිෂ්ට සම්පන්න කරන්න පුළුවන් ද මෛත්‍රීපාලට? අශිෂ්ටත්වයේ ඔටුනු පලන් කෙනා. මෙයාට පුළුවන් ද දේශපාලන ශිෂ්ටභාවයට ගිහින්? තමන් විසින්ම තමන්ගේ දරුවන් සහ තමන්ගේ බිරිඳ ඝාතනය කරනවා යයි කියපු කෙනාට
තමන්ගේ අතින්ම අගමැතිකම දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවා මානවයාට කතා කරන්න පුළුවන්නේ එක පසකින් බව. හැබැයි මෛත්‍රීපාල සිරිසේන දිනපතා ඔප්පු කරමින් තිබෙනවා ඔහුට දෙපසින්ම කතා කළ හැකි බව. මේකට පුළුවන්. කාටද අනුමත කරන්න පුළුවන් මේ දේශපාලනේ? ඊටමත් කිලිටි ගඳ ගහන මජර දේශපාලනයක් නිර්මාණය කරා මෛත්‍රීපාලලා. ඔවුන්ට මේ රටේ දේශපාලන පොරපිටිය පිරිසිදු කරන්න බෑ. රාජපක්ෂලාට පුළුවන්. රාජපක්ෂලාට ශිෂ්ටත්වයේ දේශපාලනය, සදාචාර සම්පන්න දේශපාලනය, අන්තම වර්ගයේ මංකොල්ල කරුවන් එකතු වී තිබෙන රාජපක්ෂගේ බලකාය වටා අන්තම වර්ගයේ මංකොල්ල කරුවන්, ස්ත්‍රී දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, ප්‍රාදේශ සභා බලන්නේ බලන්න හැම සතියකම ප්‍රවෘත්තියක් නිර්මාණය කරනවා. එක්කෝ පිරිමි දරුවෙක් දූෂණය කළ සභාපතිය, එක්කෝ ගැහණු දරුවෙක් දූෂණය කළ සභාපතිය. රාජපක්ෂගේ කඳවුර. එක්කෝ කුඩු විකුල්ලා අහු වෙනවා, එක්කෝ කොටම් පටවල අහු වෙනවා, එක්කෝ පගාරන් අහු වෙනවා, එක්කෝ නිදන් කඩලා අහු වෙනවා. මේකට පුළුවන් ද දේශපාලන ශිෂ්ටත්වයක් නිර්මාණය කරන්න? දේශපාලන අශිෂ්ටතම කඳවුර රාජපක්ෂගේ කඳවුර. මොනතරම් අශිෂ්ටද කියනවනම් සාමාන්‍යයෙන් අපේ ගම්වල ඔය අඹ ගහේ අඹ හැදුනාම බාගෙට ඉඳෙන අඹේ ලේන්නු කනවා. ලේන්නු කෑවට පස්සේ කෙන එකට අඹ කොටේ කියනවා. හැබැයි ළමයි මොනතරම් උත්සාහ කරත් අම්මලා දෙන්නේ නැහැ අඹ කොටේ කන්න. හැබැයි රාජපක්ෂ අවුරුදු 3මාරක් අගමැති ධූරේ රනිල් වික්‍රමසිංහ ඉඳලා කොටයක් ඉතුරු වුණා. අගමැති කොටයක්. ලැජ්ජ නැතුව ගිහිල්ලා ඒ අගමැති කොටේ ගන්නත් පුටිය වාඩි වුණානේ. නායකයෝද? නායකයෝද? තමන්ගේ ප්‍රතිවාදියාගෙන් 2015 ජනවාරි මාස 8 වෙනිදා තමන් පරාද කරපු කෙනාගෙන් තමන්ට දීපු ලක්ෂ 58ම ඡන්ද මෛත්‍රීට විරුද්ධව දුන්නේ. ඒ කෙනා ගාව දෙකට නැංගිලා අගමැති කොටේ ගන්නවා. මොන නායකයෝද? ඒත් ඇති හොඳේ. ගමේ දරුවෝ අඹ කොටේ කන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ අගමැති කොටේ කන්නත් ලෑස්ති. දින කීයද? මන් දන්නද වාර්තාවක් යනවලු ලංකාවේ පාර්ලිමේන්තුවට ආපු නැති එකම අගමැති. සාමාන්‍යයෙන් අගමැති කියලා කියන්නේ පාර්ලිමේන්තුවෙන් තෝරගන්න කෙනා. පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගන්න කෙනා. අගමැතිවරයා සහ පාර්ලිමේන්තුවේ ඉතාම සමීප බැඳියාවක් තිබෙනවා. විවස්ථානුකූල බැඳීම් පාර්ලිමේන්තුවේ බැඳ විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි රටේ අගමැතිවරයෙක් ඉන්න පාර්ලිමේන්තුවට එන්නේ ආපු නැති. ලැජ්ජයි. ශිෂ්ට නායකයෝ සදාචාර දේශපාලනයද? කොතනද මේවා තිබෙන්නේ? ඒ නිසා දේශපාලන පුරපිටිය ගඳ ගහන තැනක් බවට පත් කරේ මේ දේශපාලන කඳවුරු. මේ රටේ පුරවැසියන්ට දේශපාලන ගැන කලකිරීමක් තිබෙනවා නම් දේශපාලන විනාශය ගැන යම් මානසික බිඳවැටීමක් තිබෙනවා නම් ඒ නිදහස් ගත යුතුව තිබෙනවා. අද මේ රටේ ශිෂ්ට සම්පන්න දේශපාලනයේ කොඩිය හිමි ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව අපි සාතික කරනවා. පමණක් බව අපි සාතික කරනවා. එහෙට විකිනෙන මෙහෙට විකිනෙන භාණ්ඩ ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ඇති වෙලා තිබෙනවා. මා දැක්කා Facebook අඩවිය එක අර නිරන්තරයෙන් දේශපාලන අදහස් ලියන කෙනෙක් ලියලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ එක් අයෙක් පාර්ලිමේන්තුවේ පිරුණොත් එක කුම්භාණ්ඩයක් අඩු වෙනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ දෙන්නේ පාර්ලිමේන්තුවේ පිරුණොත් කුම්භාණ්ඩ දෙකක් අඩු වෙනවා. මේක දේශපාලන. දත ශිෂ්ට සම්පන්න දේශපාලන කාගාවද තිබෙන්නේ? ජනතාවගේ ඡන්ද ගන්නවා, ඡන්ද අරගෙන විකිනන දේශපාලනය. මේ රටේ මොන පුරවැසියද මේ දේශපාලන අනුමත කරන්නේ? මේ දේශපාලන ඉදිරියට යා යුතුද? තමන්ගේ മന്ത്രിකම සල්ලි වලට විකුණන්න පුළුවන් දේශපාලනයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි නෙවෙයි කියන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාම කියනවා මාර වැඩේ ලක්ෂ 5000ට ගියාලු. එයාට අප්සෙට් එක තියෙන 5000ට ගියපු එක. 2000ට ආව නම් කමක් නැහැ. ඔකට කියන්නේ මේ කෝටි 50ට ගියා.
කෝටි 20ට අපි ලෑස්ති වෙලා හිටියේ. ඒකයි කියන්නේ. කෝටි 30ට අපි ලෑස්ති වෙලා හිටියා. කෝටි 50ට ගියානේ මේක. මොකද්ද මේ? ගොල්ලෝ අනුමත කරනද මේ රට මොන පුරවැසියද මේ දේශපාලන අනුමත කරන්නේ? එහෙට මේට විකිනෙන മന്ത്രിවරු. දැන් සමහර අය හිතන්නේ පැනපු අය විතරයි සල්ලි ගත්තේ කියලා. පැනපු අය නෙමෙයි, ඉන්නත් සල්ලි ගත්තා. සමහර අය ඉන්නේ සල්ලි අරගෙන. මම පසුගිය මහචන්දිදී මම නම කියන්නේ මම වීඩියෝ එක දැකලා තිබෙනවා. එක മന്ത്രിවරයෙකුට ඉන්න සල්ලි ගත්තා. මිනිහා ඉන්නවා කියලා සල්ලි ගත්තා. ආයි ගිහිල්ලා සල්ලි ගත්තා. දෙපාරක් විකිනවා. හරිද? ඒ කියන්නේ සමහර අපි දැන් සමහර බහඬ විකුණන්න පුළුවන් එකපාරයි. හැබැයි මේක දෙපාරක් විකුණන්න පුළුවන්. ඉන්නවා කියලා සල්ලි ගන්නත් පුළුවන්. සල්ලි අරගෙන ඉඳලා ගිහිල්ලා සල්ලි ගන්නත් පුළුවන්. මොන මේ දේශපාලන සිද්ධ වෙලා තිබෙන්නේ? මේ රටේ මොන පුරවැසියද? මේ මාළු පොලේ කුණු මාළු වගේ විකිනෙන දේශපාලනයක් අපේ රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මොන පුරවැසියද මේක අනුමත කරන්නේ? මේක ශිෂ්ටභාවයට ගේන්න ඕනේ නැද්ද? අශිෂ්ටත්වයේ ආචාර ධර්මික වශයෙන් විනාශකාරීත්වයට කැඳවලා තියෙන දේශපාලනේ. ඔවුන් අපේ රටේ පාලකයෝ. ඔවුන් අපේ රට පාලනය කරනවා. අපේ රට ප්‍රතිපත්ති දින්දු ගන්නවා. කවුද මේ ප්‍රතිපත්ති දින්දු ගන්නේ? කවුද? වට ගානට ගාන කියන්නේ. අපි දන්න ගම්මල පුරුත ගහට ගාන කියන්නේ වටාඩි බලලා. මේගොල්ලොත් වටාඩි බලනවා. පාර්ලිමේන්තුව අවුරුදු කීයද? සීනියර් කෙනෙක්ද? ජූනියර් කෙනෙක්ද? වටාඩි ගානට ගාන කියන්නේ. සිරිපාලටම ලොකු ගානක් එනවා. වටාඩිය ලොකුයි. මේවයි වෙලා තියෙන්නේ. ඉතින් මේ දේශපාලන උචිතද මේ රටට? මේ දේශපාලන වෙනස් කරන්න ඕනේ නැද්ද? හැබැයි මතක තබා ගන්න මේකේ විශාල පංගුවක් තිබෙනවා ජනතාවට. මේ කිසි කෙනෙක් පාර්ලිමේන්තුවට ආවේ පාර්ලිමේන්තුවේ දොරටු කඩාගෙන නෙවෙයි. ජයන්තපුර හන්දියේ බැරියර් එක කඩාගෙන, පාර්ලිමේන්තුවේ മന്ത്രി පිවිසුමේ බැරියර් එක කඩාගෙන, සභාගර්භයේ දොර කඩාගෙන මේ කවුරුවත් ඇතුළට ආවේ නැහැ. මේ අය කවුද? මේ රටේ ජනතාව. මේ රටේ ජනතාව. එනිසාද අපිට අරගලයක් තිබෙන්නේ. මේ අශිෂ්ටත්වයේ දේශපාලන නිර්මාණකරුවන් එක පමණක් නෙවෙයි. මේ අශිෂ්ටත්වයේ දේශපාලනේ පිටුපස්සේ යන පොදු ජනයාත් එක්කත් අපිට අරගලයක් තිබෙනවා. මේ අශිෂ්ටත්වයේ දේශපාලන නිර්මාණය කරන්නේ වූ අශිෂ්ටත්වයේ දේශපාලනේ හිණිපෙත්තට ආවේ පාලකයා. හැබැයි නිර්මාණකරුවා මේ රටේ පොදු ජනයා. එනිසා මේ අශිෂ්ටත්වයට පත් වී දේශපාලනේ ශිෂ්ටත්වයේ කරා කැඳවගෙන යන කොටිය එක නොකිලිටි කොඩියේ අයිතිය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි මතක තබා ගන්න. සෑම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මඩගොහරුව ආර්ථිකයේ විනාශකාරී ස්වභාවය සමාජයේ බිඳවැටීම මේ සියල්ල අන් කවරදාටත් වඩා වැඩියෙන් ඔඩු දුවලා තිබෙනවා. දැන් අපි සතු වගකීමක් තිබෙන කුමක්ද? මේට එරෙහිව ප්‍රබලම සටන් ව්‍යාපාරයත් අරගල ව්‍යාපාරයත් මහජන ව්‍යාපාරයත් ගොඩනැගීමේ බාරදූර කාර්යයට අපි අත තැබිය යුතු තිබෙනවා. අපි අත තබන්න ඕන. අන්න එතනදී තමයි අපිට අපේ වීරවරියන්ගෙන් උකහා ගන්න පුළුවන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. තහනමෙන් පසුව දේශපාලන අතිශය දුෂ්කර අවධියක්. මර්ධනය හමුවේ අතිශය දුෂ්කර අවධියක්. මර්ධනයට එරෙහිව සටන් කිරීමේදී අතිශය දුෂ්කර අවධියක්. අපි අපේ ජීවිතවල අත්දකලා තිබෙන දුෂ්කරතම කාර්යයන් දුෂ්කරතම පරිච්ඡේදයන් අපි විශාල ප්‍රමාණයක් ගත කරලා තිබෙනවා. අපේ ටිලි සහෝදරයා හිරේ අවුරුදු 7කට වඩා වැඩි ප්‍රමාණයක්. අපේ කිතුල්කඩ සහෝදරයා අත්අඩංගුවේ විශාල ප්‍රමාණයක්. අපේ ලාල් සහෝදරයා අත්අඩංගුවේ විශාල ප්‍රමාණයක්. අපේ විජි සහෝදරයා අත්අඩංගුවේ විශාල කාලයක්. අපේ ගලප සහෝදරයා අත්අඩංගුවේ විශාල කාලයක්. අපි විශාල ප්‍රමාණයක්. මම හිතනවා මෙතන එක් රැස්ලා ඉන්න ඔබ සිර කඳුරු වල විශාල කාලයක් හිටපු අය. අපේ පක්ෂයේ බොහෝ දෙනා අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරපු අය. ඒ වෙලාවේදී අපේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය අපමල් රුණකින්වත් හානි නොකරගත් පිරිස්ගෙන් තමයි මේ පක්ෂය සැදුම්මගෙන තිබෙන්නේ. ලැජ්ජයි අනිත් අය. මාසයක් රිමාන්ඩ් එකේ ඉන්නකොට උපවාසී.
ලැජ්ජා හිටියා කියන්න. අඩුමතර මේ හිරේ හිටපන් කාගෙන පක්ෂ නම්බු තියලා. වෙන මොකවත් ඕනේ. එහෙම අය ඈ බැසිල් රාජපක්ෂ දවසක් රිමාන්ඩ් එකට යනකොට ඊළඟ දවසේ බඩ වෙලාගෙන කොළඹ ගෙවන වාට්ටුයි. නායකයෝ ජනතාව වෙනුවෙන් වැඩ කරන කිසිවක් නැහැ. ඕනෑම දුෂ්කර අවධියකදී ඔරොත්තු දීලා ඊටන උපාය උපක්‍රම තෝරලා ජනතාවත් එක්ක ජයග්‍රහණය සරහා ගෙන යන්න පුළුවන් අධිෂ්ඨානගත මිනිසුන්ගෙන් හැදී තිබෙන දේශපාලන ව්‍යාපාරයක්. අනේ කිසිදු දේශපාලන පක්ෂයක් කිසිදු දේශපාලන පක්ෂ නායකයෙක් අල්ලගු තියන්නවත් බෑ අපේ ගමේ සමාජිකයෙක් එක්කවත් කියන එක අපි සහතික කරලා කියනවා. අල්ලගු තියන්නවත් බෑ මතක තබා ගන්න. වීරයෙන් අධිෂ්ඨානයෙන් කැපකිරීමෙන් වමනාවෙන් විශාල ලෙස ජීවිතය පුරවාගත්තු මිනිසුන් අපි. එනිසා මේ සංකීර්ණ දේශපාලනයේදී එදාට වඩා වැඩියෙන් ජයග්‍රහණය පිළිබඳ දොරටු ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය ජනතාව කෙරෙහි විශ්වාසය ජනතාව අප කෙරෙහි විශ්වාසය වර්ධනය වෙමින් තිබෙන වෙලාවක්. පක්ෂ ඉතිහාසෙටම මතක තබා ගන්න. පක්ෂ ඉතිහාසෙටම එකතු නොවුණු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීයවේදීන් කලාකරුවන් සාහිත්‍යදරීන් නීතිඥ මහතුරුන් රාජ්‍ය උසස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඒ හැම දිනාටම මේ සමාජ ක්‍රමයේ ඇතුළේ ඊටම සුවපහසු ජීවිතයක් ගත කරන්න පුළුවන් අය. උපකුලපතිවරු, පීඨාධිපතිවරු, අංශප්‍රධානීන්, ආචාර්යවරු, මහාචාර්යවරු මේ සමාජ ක්‍රමයේ ඇතුළේ යම් සුවපහසු ජීවිතයක් ගත කරන අය. හැබැයි හැම දිනම අද විශ්වාසය තබමින් අත්වල බැඳගනිමින් මේ කාර්ය ඔවුන්ගේ කොටසක් ලෙස තේරුම් අරගනිමින් මේ කාර්යයට සුබපතන්නම් බවට පත් නොවි මැදිහත් කරුවන් බවට පත් වෙමින් තිබෙනවා. ඉතාමත් හොඳ අවස්ථාවක්. රටේ සෑම පුරවැසියාම අපිට ඡන්ද දෙනවද නොදෙනවද කියන එක වෙනම එකක්. හැබැයි සෑම පුරවැසියාම රටේ ඉතාමත් තීරණාත්මක දේශපාලන සම්දිස්ථානයකදී ජනතා විමුක්ති පෙරමුණු මොකක් කරයිද කියලා ජනතා විමුක්ති පෙරමුණු මොකක් කියයිද කියලා හොයමින් ඉන්නවා. ඇයි මේ රටේ ජනතාවට නිවැරදි ගමන් මගේ දේශපාලනයේ පණිවිඩ ගෙන යන්නේ ජනතා විමුක්ති පෙරමුණු බව අපි ඔප්පු කොට හමාරයි. හඳපානේ ආණ්ඩුවක් හදනකොට ආණ්ඩුවක් කඩාවට්ටා ආණ්ඩුවක් කොට නගනකොට ආණ්ඩුවක් කඩාවට්ටා ආණ්ඩුවක් කොට නගනකොට ආණ්ඩුවක් කඩාවට්ටා ආණ්ඩුවක් කොට නගනකොට බලය හුවමාරුනේ කොතනද? රනිල්ගේ ආණ්ඩුව මහින්ද ගතටපත් වෙනවා. එතකොට කට්ටිය බලනවා ජනතා විමුක්ති පෙරමුණ මොකක් කියයිද මේකට? ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සත්‍ය යනු එකයි. සත්‍ය ගොඩක් නැහැ. නිසා අපි සත්‍ය නියෝජනය කරනකොට ඉඳ හිට තව එක්කෙනෙක් දෙනෙක් සත්‍ය කියනවා ඒගොල්ලන්ට අවාසි වෙනකොට. එතකොට පූට්ටු කරන්න හදනවා. මතක තබා ගන්න. එහෙම කිසිවෙකුට පූට්ටු කරන්න පුළුවන් ව්‍යාපාරයක් නෙවෙයි රෝහණ විජේවීර සහෝදරයා නිර්මාණය කළ තියෙන බව අපි සාතික කරනවා. කිසිවෙකුට පූට්ටු කරන්න පුළුවන් ව්‍යාපාරයක් නෙවෙයි. කිසිවෙකුගේ අනසකට යටත් වෙන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ඔය හැමදෙනාම මතක තබා ඔය හැමදෙනාම මහා පතාක නායකයෝ මහා පතාක යෝධයෝ කියලා මාධ්‍ය වලින් අදලා තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ ඔය හැමදෙනාම අපි ඉදිරිපිට නිකන් කුහුඹුස් වැටුන් වගේ තමයි ඉන්නේ. අපි දන්නවා. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ 6 දෙනාගේ ශක්තිය සහ ධෛර්යය නෙවෙයි. මේ පක්ෂයට එකතු කළ තියෙන ජීවය, මේ පක්ෂ හදවත, මේ පක්ෂයට තියෙන ගෞරවය, මේ පක්ෂ කරේ තියෙන විශ්වාසය. අපි බොහෝ අය අපි ශරීර වලින් කුඩා මිනිසුන්. අපි පහළ පන්තියේ මිනිසුන්. හැබැයි දේශපාලන පෞරුෂයෙන් දේශපාලන මග කිවීමෙන් ඉතාම ශක්තිමත් නිර්භය මිනිස්සු කණ්ඩායමක් අපිට ඉන්නවා. එම කණ්ඩායමක් අපිට ඉන්නවා. ඒ නිසා මේ කඩාවැටී තිබෙන දේශපාලනේ විනාශ වී තිබෙන රාජ්‍ය ගොඩනැගීම වගකීම තිබෙන්නේ අපේ සුරත අතට පත් කර ගැනීම පමණයි. ඉන්තරව මේ රටට හෝ මේ රටේ ජනතාවට ඉදිරි මගක් නොමැති බව ඕනෑවටත් වඩා වැඩියෙන් ඔප්පු කොට තිබෙනවා. ඊට වඩා වෙනමාවතක් නොමැති බව.
එනිසා අපි හැමදෙනාම එකතු විය යුතු තිබෙනවා. මම මේ බලන්නේ මේ නඩු තීන්දුව ගැන අපි බිමල් සහෝදරයා ගියා SMS එකක් ඒකද කියලා හොඳයි. ඒක නෙවෙයි. තාම නෑ කියලා කියන්නේ තීන්දුව. හරිද? ඉතින් අපි මේ කියමින් ඉන්නේ. මේ වෙලාවේ රටේ ඇති වී තිබෙන ඉතාමත් යහපත් දේශපාලන වාතාවරණය. මේ සති දෙක ඕනෙකටත් වඩා වැඩි මේ රටේ ජනතාව දේශපාලන පාඩම් ඉගෙන ගන්න ලෑස්ති නම් මේ සති දෙකේ සිදු විපරිත දේශපාලනේ, අශිෂ්ට දේශපාලනේ, කැත කිලිටි දේශපාලන පොරපිටිය රනිල්, මෛත්‍රී, මහින්ද ඕනෑවටත් වඩා වැඩියෙන් ජනතාව ඉදිරියේ දේශපාලනික වශයෙන් නිර්වත් වී අවසන්. නිර්වත් වෙලා තිබෙන්නේ. නිර්වත් වෙලා තියෙන මේ සති දෙක ඇතුළත. එනිසා ඉතාමත් හොඳ බලාපොරොත්තුවක් සහිත ගමනක් අපිට ආරම්භ කළ හැකිව තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ එක්රැස් වී සිට කණ්ඩායම, අපේ පක්ෂ, අපි හැමදෙනාම මේ සමාජය වෙනස් කරන්නත්, පොදු ජනයා වෙත අපේ පණිවිඩ ගෙන යන්නත්, උන් තීරණාත්මක ලෙස වෙනස් කිරීම සඳහා වේගයෙන් වැඩ කරන්න ඕන, වේගයෙන් කටයුතු කරන්න ඕන පරිච්ඡේදයකට අපි එවිලා තිබෙනවා. සහතික වශයෙන් ඉතාමත් හොඳ ජයග්‍රහී ගමනකින් නිමා කිරීමට සමත් වෙන අවස්ථාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ අපි නෙලා ගන්න සමත්ද නැද්ද කියන ප්‍රශ්නේ අපි හමුවේ තිබෙන්නේ. අපි හමුවේ තිබෙන්නේ ඕනෑවටත් වඩා වැඩියෙන් පළදාව ගස් යට වැටිලා තිබෙනවා. අපිට තියෙන ඇහිඳ ගන්න විතරයි. වැටිලා තියෙන්නේ. වැටිලා තිබෙන්නේ. අද කාටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන වෙනුවෙන් මතු පිට පෙනී හිටින්න බෑ. අපිට නෙවෙයි. දැන් අරලිය ගහ මන්ත්‍රී ඉන්න අයටත් පේන්න බෑ. මේක ඇත්ත කතාව. රාජපක්ෂගේ මොන රාජපක්ෂගේ හිතන මතන කෙනාටද 26 වෙනිදා රාත්‍රියේ සිදු බල විගඩම අනුමත කරන්න පුළුවන්. හිතන මතන කෙනෙක් ඉන්නවනම් රාජපක්ෂ කඳවුරේ. ඒ හැමදෙනාම 26 වෙනිදා රාත්‍රියේ බල විගඩම ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලන්ට මූණ දෙන්න බැරි වෙලා තිබෙනවා. මෛත්‍රීපාලගේ මම අපේ සහෝදර කීප දෙනෙක් හම්බෙලව කොහොමද ඒ තත්ත්වය? මිනිහා නම් ඉවරයි කිව්වා. ඔක තමයි කියන්නේ. එනිසා අද පළදාව ගස් යට වැටිලා තිබෙනවා. අපිට තිබෙන්නේ මේක ඇහිඳින්න. හැබැයි අපි ඇහිඳලා මල්ලට දාගන්න ඕන. හැබැයි අපි ප්‍රවේශම් වෙන්න ඕන පල්ල ඉරින් නැති මල්ලක් ගෙනියන්න. ඔන්න ඕක එක ප්‍රශ්නයක් අපිට තියෙනවා. අපි මල්ලට දාගන්නවා. හැබැයි සමහර වෙලාවට පල්ල ඉරිලා. ඒක ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම නිසි පරිදි මෝරපු නැති පණුව ගහපු ඉවත් වැටිලා තියෙනවා. ඒව ඇහිඳින්න නැතුව ඉන්නත් ඕන. ඒව හිඳලා වැඩක් නැහැ. හොඳයි. හරිද? ඉතින් හොඳ සාරවත් දේශපාලන පසක් අපිට නිර්මාණය වෙලා තිබෙනවා. මේ දේශපාලන පස හොඳම ඵලදාව අපිට නෙලන්න පුළුවන්කම තිබෙනවා. අද ඕන තැනක මේ හැමදෙනාටම පාර්ලිමේන්තුවේ ඡන්දෙ දුන්නේ කාටද? ජනතා විමුක්ති පෙරමුණට කියලා කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන්කම තිබෙනවා. කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන්කම තිබෙනවා. වෙන කාටවත් කියන්න පුළුවන්ද? වෙන කාටවත් කියන්න පුළුවන්ද? ජනතා විමුක්ති පෙරමුණ අපි පක්ෂයේ ගෞරවය විතරක් නෙවෙයි අපි ආරක්ෂා කරන්නේ. අපිට ඡන්දයක් දෙනවා නම් ඒ පුරවැසියාගේ ගෞරවයත් විශ්වාසයත් අපි ආරක්ෂා කරලා තිබෙනවා. එම ව්‍යාපාරය. පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රී දුර 437කට ආසන ප්‍රමාණයක් ආවා. විශාල බල පෙරළි වලට පාර්ලිමේන්තුවේ මිල ගණන් නොවුනාට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට නොසැහෙන මිල ගණනක් ඉදිරිපත් වුණා. සමහර තැන්වල නගරාධිපතිකම යෝජනා වෙනවා. සමහර තැන්වල උපනගරාධිපතිකම යෝජනා වෙනවා. හැබැයි අපේ 437 දෙනාම තනතුරකට වරප්‍රසාදයකට මිලකට යට නොවන තමන්ගේ දේශපාලන ස්ථාවරය ශක්තිමත් ලෙස ආරක්ෂා කරගත්තු හැම මන්ත්‍රීවරයෙක්ම නිර්මාණය කළ තියෙන ජනතා විමුක්ති පෙරමුණ. බිම සිට ඉහළ දක්වා ජනතාවගේ විශ්වාසය රකින්න, ජනතාවට ගෞරව කරන, ජනතාව දෙන ඡන්දයේ වටිනාකම ආරක්ෂා කරන ව්‍යාපාරයක් අපි නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා අපිට තියෙන වත්කම අපේ ශිෂ්ට සම්පන්නභාවයේ වත්කම. අපිට තියෙන වත්කම අපේ සත්‍යභාවයේ වත්කම. අපිට තියෙන වත්කම මේ රටේ ජනතාවටත් මේ රටටත් අසීමිත ලෙස ප්‍රේම කිරීමේ වත්කම. අපිට තියෙන වත්කම, අපිට තියෙන ධනය, මේ රටේ ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන ධනය.
අපි එක් රැස් කරගෙන තියෙන වටිනාකම් අපේ විනය, අපේ ගුණය, අපේ අධිෂ්ඨානය, අපේ විශ්වාසය, අපේ ගමන් මඟ සියල්ල අපි ආරක්ෂා කරගෙන තිබෙනවා. විවිධ වර්ගයේ අවලාද, විවිධ වර්ගයේ මඩපහර මතක තබා ගන්න. ඒ එල්ල වෙන අවලාදයේ මඩපහර අලියමුළු කෙල පොදක් තරමක්වත් අපි ගණන් නොගන්න බව අවලාදකරුවන්ට කියන පව් ඔයාලා. ඒගොල්ලෝ හිතන හැටි අවලාදයක් ගහපුවාම අපි ඇඳට වෙලා බුදියාගෙන යටලිය දිහා බලාගෙන කල්පනා කරන්න වෙති කියලා. පව්. ඒ කුඩා කුඩා කෙලිත්තිලි වලින්, කුඩා කුඩා අවලාද වලින්, කුඩා කුඩා නේද හිංසා කිරීම වලින් පරද්දන්න ආපසු හරවන්න බිම වටන්න මානසික ඇද වටන්න පුළුවන් ව්‍යාපාරයක් නෙවෙයි. රෝහණ විජේවීර සහෝදර ඇතුළු දිවිදුන් දහස් ගණන් වීරවරුන් වීරවරියන් නිර්මාණය කළ තිබෙන්නේ ඕනෑම තත්වයකට මුහුණ දෙන්න පුළුවන්, ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන්, ඕනෑම තත්වයක් හමුවේ තමන්ගේ අධිෂ්ඨාන රැක ගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා මේ ව්‍යාපාරය තමයි මේ රටේ ජනතාවගේ අනාගතය. ඒ නිසා අපි මේ අනාගත නිර්මාණය වෙන්නේ අපි අතින් පමණක්ම නෙවෙයි. ඒකේ අපේ කුඩා කොටස් කරුවන් අපි කුඩා දායකත්වයක් ඒ වෙනුවෙන් ලබා දී තිබෙනවා. අපේ ජීවිත කාලෙන් වැඩි පංගුවක් ඒ වෙනුවෙන් අපි ලබා දෙමින් තිබෙනවා. අපේ ගත වෙන කාලෙන් වැඩි පංගුවක් අපි ඒ වෙනුවෙන් ලබා දෙමින් තිබෙනවා. හැබැයි මේ ශක්තිමත් භාවය ලැබුණේ අපි විසින් පමණක්ම නොවේ. මේ විශාල ජීවේ, මේ විශාල හරය, මේ විශාල ශක්තිය අපිට ආරක්ෂා කරලා දුන්නේ අපේ අතීත වීරවරුන් වීරවරියන් තමන්ගේ ජීවිතය අහිමිවීම අනතුරුද නොතකා මරණය හමුවේ තමන්ගේ අධිෂ්ඨානය ආරක්ෂා කරගනිමින් මේ පක්ෂයේ ජීවය හුස්ම පොවලා තිබෙනවා. ඒ ආරක්ෂා කරගෙන ඉදිරියට යාම තමයි අපේ වගකීම. ඒ නිසා අද අපි ඉල්මහා වීරවරුන් වීරවරියන් ඉදින් සපත කරනවා. සාහතික වශයෙන් එදාට තිබුණාට වඩා සමාජ අර්බුද උත්සන්න වෙලා තිබෙනවා. එදාට තිබුණාට වඩා දේශපාලන පිරිහීමටපත් වී තිබෙනවා. එදාට තිබුණාට වඩා ආර්ථිකය කඩාවැටෙමින් තිබෙනවා. එදාට වඩා වැඩියෙන් බටහිර ආර්ථික න්‍යාය පත්‍රය දියත් වෙමින් තිබෙනවා. එදාට වඩා වැඩියෙන් සුබදායක දේවලුත් තියෙනවා. ධනපති පන්ති අර්බුදයට ගිහින් තිබෙනවා. එදාට වඩා වැඩියෙන් ධනේශ්වර දේශපාලන ව්‍යාපාර එළිදරව් වෙමින් තිබෙනවා. එදාට වඩා වැඩියෙන් ජනතා විමුක්ති පෙරමුණට අත්දැකීම් තිබෙනවා. එදාට වඩා වැඩියෙන් ජනතා විමුක්ති පෙරමුණට විශාල පිරිසක් අවධානය යොමු කරමින් තිබෙනවා. එදාට වඩා වැඩියෙන් සමාජයේ ඉහළ ශේෂ්ත්‍ර ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අත්වල බැඳමින් තිබෙනවා. එදාටත් වඩා වැඩි ජයග්‍රහණයක් සඳහා වූ දොරටු විවෘත වෙමින් තිබෙනවා. ඒ දොරටු විවෘත කරමින් ජයග්‍රහණය සඳහා ඉදිරි මාවත ගෙන යාම වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු. ධෛර්ය සම්පන්නව ඉදිරියට යමු. ධෛර්ය සම්පන්නව ගමන් කරමු කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.